දෙන ව්‍යාකූලවන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා අද නෙත් FM ධර්ම දක්ෂිනාවට වැඩම කළ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අරසිමලය වනසේනාසන කරු සාමග්ගී සංඝ සභාවේ නියෝජ්‍ය මහා ලේකකාධිකාරී තමුත්තේගම සුජාතපුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සුදුද්දසං සුනීපුනං යත්ථ කාම නිපාතනං චිත්තං රක්ඛේත මේදාවී චිත්තං ගුත්තං සුඛා වහන්ති. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, තුන් ලෝකාග්‍ර ශාන්තිනායක ලෝතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන්ට ජන්මයෙන්ම උරුම වුණු සක්විති රාජ්‍ය සම්පත්තියත් අතහැරලා දාලා ලෝක සත්වයා වෙනුවෙන් පුරපු පාරමිතාවන් මූලික කරගෙන බොහෝ කාලයක් දුෂ්කර ක්‍රියා කරලා ස්වයම්භූ ඥාණයෙන් ගුරුපදේශ රහිතව අවබෝධ කරගෙන ලෝක සත්වයාට මේ සංසාර චක්‍රයෙන් මිදීම පිණිස ලොවට දේශනා කරන්නට යෙදුණු උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිඳ කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට සූදානම් වන්නේ. පින්වත්නි, අද මේ උතුම් ධර්ම දේශනාව ඔබට ශ්‍රවණය වෙන්නටම අවස්ථාවක් ලැබෙන්නේ ඔබ ලැබපු දුර්ලභ මිනිසත් බව මුල් කරගෙන මූලික වශයෙන්. එතකොට මේ දුර්ලභ මිනිසත් භවයෙහි කල්යාණ මිත්‍ර සේවනය, සත්පුරුෂ භජනය කියන එක දැන් බුදුරජාණන් වහන්සේ වුණත් බොහෝ අයට දේශනාවක මාගන්ධිය පරිබ්‍රාජකයාට බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරගන්න ඕනෙට කිව්වට පස්සේ කිව්වේ මොකද? සත්පුරුෂ භජියාත. සත්පුරුෂයෙක් ඇසුරු කරන්න. ඔබ සත්පුරුෂයෙක් ඇසුරු කරනකොට ඔබට සද්ධර්මය ඇහෙන්න පටන් ගන්නවා. ඒ සද්ධර්මයේ තුලින් උපදින යෝනිසෝ මනසිකාරයෙන් ඔබ සෝපත් භාවයට ධර්ම අවබෝධයට පත් වෙනවා. මේ තමයි බුද්ධ දේශනා, බුද්ධ භාෂිතය. මේක තියෙන මජ්ක්‍ධිම නිකායේ මාගන්ධිය සූත්‍රය. ඔබට මතක ඇති. පින්වත්නි, මේ සත්පුරුෂ භජනයට, සද්ධර්ම ශ්‍රවණයට අවකාශ ලැබුණාට පස්සේ ඒ අවකාශයෙන් ඵල ප්‍රයෝජන ගනු කැමැතියන් විසින් ධර්ම ශ්‍රවණය කරන විට සිහි එළවාගත යුතු කරුණු කීපයක් තියෙනවා. හැමදාම ධර්මාවාද දෙදී ධර්මදේශනා සිද්ධ කරන්නේ නැති නිසා අවස්ථාව ලත්වෙටක මේ දේවල් අපි කියලා දෙනවා. එකක් තමයි ඇහෙන බණපදයක් ගානින්ම නුවණින් මනසිකාරය වෙන්න ඕනි සත්පුද්ගල භාවයන් දුර වෙන ආකාරය. ඒක තමයි පළවෙනි. ඇහෙන බණපදයක් ගානේ සත්පුද්ගල සංඥාව වැඩෙන්න නෙමෙයි. සත්පුද්ගල සංඥාව දුර වෙන්න. ඒකට කියනවා ශුන්‍යතාවය අවබෝධ වෙන්න. නිස්සත්ත්‍ය නිජීව ශූන්‍ය කියන ධර්මතාවයෙන් අවබෝධ වෙන ආකාරයේ මනසිකාරයකින් බණ ඇහුවොත් ධර්ම දේශනාවන් අවසන් වන විටම බොහෝ අය මාර්ගඵල ලබනවා. හැබැයි මිනිසුන් බණ අහන්නෙත් මමත්වයේ ඉඳලා, අහපු බණ ගැන මිනිස්සු කතා කරන්නෙත් මමත්වයේ ගැන ඉඳලා, සමහරුත් බණ කියන්නෙත් මමත්වයේ ඉඳලා. එහෙම තියෙනවා. කියන්නෙත් මමත්වයේ, අහන්නෙත් මමත්වයේ නේ. බණ කියන්නේ ඇහුවාට පස්සේ අපි ආවල හාමුදුරන්ගෙන් බණක් ඇහුවා කියලා ඒක මමත්වයේ ගොඩනගා ගන්න කාරණාවක් කරගන්න හොඳ නැහැ. අපි මම අහවල ආකාරයෙන් බණ කිව්වයි කියලා ඒ කෙරෙහි මමත්වයක් ගොඩනගා ගන්නත් හොඳයි. ඒකතුනි මේ සියලුම දේවල් අවබෝධ වෙන්නේ ක්‍රමානුකූලව සිහියෙන් නුවණින් ධර්ම ශ්‍රවණය කළොත්.
වෙනත් ආරම්මන වලට හිත යා නොදී ධර්මාරම්මණීම හිත පිහිටවාගෙන භාවනා මනසිකාරයෙන් යුක්තව ධර්ම දේශනාව ශ්‍රවණය කරොත් අවසාන වන විටම සතිපට්ඨානයෙන් වැඩිම කියන එක සිද්ධ වෙන්න පුළුවන්. දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන්නේ. නිට්ටඹුව ගල්වල හේන අංක 112 සී නිවසේ පදිංචි ඩී මාග්‍රට් මහත්මිය, බී.ඩී. සෙනෙහලතා මහත්මිය, ආර්.පී. අජිත් ධම්මික මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් බව දක්වලා තියෙනවා. ඒ වගේම තවත් දායකත්වයක් තියෙනවා. මහා පල්ලේගම, කුඩා පල්ලේගම, මැදවත්ත අංක B 5-3 නිවසේ පදිංචි දී ශකිලා ප්‍රබෝධිනී සිරිමෙවන් මහත්මිය විසින් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. තවත් දායකත්ව කොටසක් දක්වලා තියෙනවා. ගල්කිස්ස ටෙම්පල්ස් පාර පදිංචි උපේක්ෂා ගණේගොඩ සෙනාලි ගණේගොඩ යන දියණියන් විසින් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව දක්වලා තියෙනවා. ඒ වගේම දෙමන් හන්දිය කොන්දගම්මුල්ලේ අංක 254න් 2 නිවසේ පදිංචි ප්‍රේමා ප්‍රනාන්දු මහත්මිය ප්‍රමුඛ දූ දරුවන් විසින් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව දක්වලා තියෙනවා. ධර්ම දේශනාවෙන් අනතුරු පින්වතුන්ගේ පුණ්‍යානුමෝදනාවන් වල වැඩි විස්තර සඳහන් කිරීමට බලාපොරොත්තු වෙන කාලය ධර්ම දේශනාව සඳහා යොමු කර ගන්න. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මතාවය දේශනා කරපු ධර්මතාවය බුදුරණවහන්සේ විසින් දේශනා කරපු මා ඔබට කිව්වා සත්පුද්ගල ශුන්‍යභාවය වැටහෙන ආකාරයෙන් ශ්‍රවණය කිරීම කල යුත්තක් කියලා. දැන් මේ සත්පුද්ගල ශූන්‍යභාවය කියන එක සත්වයට බැඳලා තියෙන කාය වේදනා චිත්ත ධම්ම කියන මේ සතර ස්ථානීය එකක් කය, එකක් තමන්ට දැනෙන වේදනාවන් වල, එකක් චිත්තය. මේ චිත්තය කියන්නේ ප්‍රබල එකක් චිත්තය සහ ධම්මා කියන්නේ ධම්මානුපස්සනාව යටතේ තියෙන ඇතැම් දේවල්. මේ සතිපට්ඨානියන් දේශනා වෙන්නෙම විපල්ලාස ධර්මයන් දුරු කරන්න. ඒ කියන්නේ සුඛ විපල්ලාසය කියලා එකක් තියෙනවා. සත්‍යයට සුභ විපල්ලාසය කියලා එකක් තියෙනවා. නිත්‍ය විපල්ලාසය කියන්නේ ලෝකේ අනිත්‍ය දේවල් නිත්‍ය විදියට ගන්න. ආත්මීය වශයෙන් ගන්න. දුක දේවල් සැප විදියට ගන්න. අසුභ දේවල් සුභ විදියට ගන්න. එහෙම විපල්ලාස ධර්මයන් ලෝකේ තියෙනවා. ඉතින් අපි ගත්තාම කායානුපස්සනාව විශේෂයෙන්ම සුඛ විපල්ලාසය, සුභ විපල්ලාස, නිත්‍ය විපල්ලාස දුරු වෙන්න දේශනා කරලා තියෙනවා. වේදනානුපස්සනාවිනුත් සුඛ විපල්ලාසය දුරු වීමක් තියෙනවා. ප්‍රධාන වශයෙන් සසු ධර්මතා දුරු වෙනවා. එතකොට ධම්මානුපස්සනාවෙන් ආත්ම සංඥාව, ආත්ම විපල්ලාසය කියන එක දුරු කරනවා. චිත්තානුපස්සනාවේදී නිත්‍ය සංඥා, මේ ප්‍රවාහයක් විදියට පවතින චිත්ත පරම්පරාව, සත්‍ය මේ චිත්ත පරම්පරාවට රැවටෙනවා මේ මම කරනවා කියලා. දැන් ඕගොල්ලොත් මම මේ දේශනාවට මාතෘකා කරගත්තේ සිත ගැන ගාථා. එතකොට මේ දේශනාවෙන් සිද්ධ වෙන්නේ චිත්තානුපස්සනා භාවනාව කවර ආකාරයෙන්ද හරියට වඩන්නේ කියන කාරණාවයි දේශනා කරන්නේ. දැන් ඕගොල්ලෝ අහලා තියෙනවනේ චිත්තානුපස්සනාවක් මේ මෑත කාලීනව ඇතමුන් කියනවා තමන්ගේ හිත දිහා බලන්නේ. හිතට එන හැම සිතුවිල්ලක් දිහා බලන් ඉන්නේ ඒක චිත්තානුපස්සනාවයි. ඒක වැරදි. ඒක ධර්මය නොදන්න, ධර්ම මාත්‍රයක් අවබෝධ කරගත්තේ නැති, ධර්ම මාත්‍රයක හිත වඩලා නැති මිනිසුන් විසින් කියන කතාවක්. අඩුම ධර්ම මාත්‍රයක් පැත්තකින් තියන්න පොතක් පතක් කියවලා තියෙනවා නම්වත් එහෙම කියන්නේ නැහැ. භාවනා කරන පැත්තකට දාන්නකො. පොතක් පතක්වත් කියවලා තියෙන මිනිස්සෙක් මම මේ කියන්නේ. මොකද මේ අද වෙනකොට මේවා විකෘති වෙනවා. රේරුකාණි ස්වාමීන් වහන්සේගේ පොත්වල මේවා සඳහන් වෙලා තියෙනවා. නායක ස්වාමීන් වහන්සේගේ ත්‍රිපිටකයේ තියෙන සතිපට්ඨාන, අපි ගත්තොත් මජ්ක්‍ධිම නිකායේ තියෙන සතිපට්ඨාන සූත්‍රය, දීඝ නිකායේ තියෙන සතිපට්ඨාන සූත්‍රය, සතිපට්ඨාන සංයුක්ත තියෙනවා. මේ සංයුක්ත නිකායේ මේ වගේ ඇතුළත් වෙන අට කතාව බැලුවහම ඒ වගේ පැහැදිලිවම දක්වලා තියෙනවා මේ චිත්තානුපස්සනාවේ මොකද්ද වෙන්නේ කියලා. හරි, එහෙනම් හිත දිහා බලන් ඉඳීම චිත්තානුපස්සනාව නෙමෙයි. ඒක වැරදි. මට මෙහෙම සිතවිල්ලක් හිතුණා කියලා හිතන එක චිත්තානුපස්සනාවක් නෙමෙයි. ඒකත් වැරදි. දැන් හිතන්නකෝ මට කෙනෙක්ට ගහන්න හිතුණා. ඒක දෝෂ සහගත සිතවිල්ලනේ, සදෝෂ චිත්ත කියලා කියනවා. දෝෂ සහිත සිත. ඒ සදෝෂ චිත්තය මට දැන් ගහන්න හිතුණා කියලා හිතුවට ඒකෙන් සත්පුද්ගල භාවයක් දුර වෙනවද? මට හිතුණා කියලා නේ හිතෙන්නේ. සත්පුද්ගල භාවය වැඩෙනවා. සත්වයට මේ ලෝකේ අල්ලගන්න බැරි මමත්වයේ වැඩිපුර පැනෙන ආත්මීය සංඥාවේ හිර වෙන ප්‍රධාන ධර්මතාවය තමයි චිත්තය කියන එක. කය කියන එක පිළිබඳව ටක් ගාලා ඕන කෙනෙක්ට අහු වෙනවා මේ කය කියන්නේ මගේ ආත්මීය වශයෙන් පවතින ධර්මතාවයක් නෙමෙයි කියලා. හැබැයි සිත කියන එක අනන්තර සමානතර ප්‍රත්‍ය ඒ ශක්තියින් ශක්ති බවට පත් වෙලා හේතු වෙලා පටිච්චසමුප්පාදේ තියෙනවා. ප ဋ ාණ. පටිච්චසමුප්පාදේ ප ဋ ාණ. සෝවිසි ප්‍රත්‍ය ගැන අහලා තියෙනවා. අනන්තර ප්‍රත්‍ය ශක්තිය එකතු වෙලා එකක් ඉවර වෙද්දි ඒ අරමුණු දැනගැනීමේ වේගය දුරු කරලා නැවත අරමුණක් දැනගැනීමේ ස්වභාවයක් ඇති කරන එකක් හිත කියලා කියනවා.
ත්‍රේක ප්‍රවාහයක් විදියට පවතිනකොට මිනිස්සුන්ට හිතෙන්නේ මම හිතුවා. මට ආදරේ හිතුණා. මට කේන්ති ගියා. මට මෙහෙම හිතුණා. මට සමාධියක් ආවා. මම භාවනා කරා. මම කෙලස් වලින් මිදිලා ඉන්නේ. මම හැමතිස්සෙම මමනේ. අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස් ලබලා රහත් භාවයට පත් වුණේ නෑ. මොකද හේතුව මට දිවස් තියෙනවා කියලා මුලා වෙලා හිටිය නිසා. ඒක තමන්ගේ වැඩිහිටි ස්වාමීන් වහන්සේලාට කිව්වට පස්සේ කිව්වා අනුරුද්ධ ඔය මට දිවස් තියෙනවා කියලා හිතන හිතවිල්ල අතාරින්න. අන්න ඒක ස්වභාවයක් වශයෙන් දැන ගැනීම විනා ආත්මීය වශයෙන් ගැනීම සත්‍ය වශයෙන් ගැනීම නිසා සත්වයා චිත්තයේ නිත්‍ය භාවයට මුලා වෙලා ප්‍රවාහයක් විදියට දැනගන්නේ නැතුව ඒකත්වයෙන් අරගෙන මම හිතුවා මම කරා කියලා හිතත් එක්ක මුලා වෙවි අවිද්‍යාව නිසා සංස්කාර ඇති කරගෙන යනවා. තේරෙනවද? ධර්ම දේශනාවට මාතෘකා කළේ ගාතාවක්. සුදුද්දසං සුනීපුණං යත්තකාම නිපාතින. සුදුද්දසං දුද්දසං කියන්නේ මේක දුෂ්කරයි කියන්නේ. සුදුද්දසං කොහොම ගොඩක් දුෂ්කරයි. සුනීපුණං හරීම සියුම්. සූ කියන අකුරාවම එහෙම වෙනවා. උපසර්ගයක් විදියට. විශාල සුවිශාල. අපි එහෙම කියන්නේ. විසල් සුවිසල්. විසල් මන්ද සුවිසල් මන්දිර. විශේෂී සුවිශේෂ. අර VIP ඩබල් VIP වගේ තමයි. සෝ කියන එක යෙදුනට පස්සේ විශේෂ අර්ථයක් එනවා. ඊළඟට සුදුද්දසං සුනීපුණ වටහා ගැනීමට දුෂ්කර. සුනීපුණං ඊටාම සියුම්. මේ හිත හරිම සියුම්. යත්ත කාම නිපාතින. තමන් කැමති රූපමත්ත්‍ය ශබ්දමත්ත්‍ය ගන්ධමත්ත්‍ය තමන්ගේ කිසිම අනුදැනුමකින් තොරව වැටෙනවා. ඒකයි සමහර පෘථග්ජනයෝ ඉන්නවා මම දැකලා තියෙනවා මේ ඔවුන්ට එක තැනක හිත තියන් ඉන්න බෑ. එක තැනක හිත තියන්. හේතුව යත්ත කාම නිපාතින. තමන්ට කිසිම අයිතියක් නැහැ නේ හිත හදන්න. හිත හෙදුවාම තමන්ට ඕන තැනක අරමුණක හිත තියාගෙන ඉත හැකියි. කසිනේ නම් කසිනේ, බාහිර ලෝකේ නම් බාහිර ලෝකේ. ස්වාමියා භාර්යාව කියන බන්ධනය ගන්න. මිනිස්සු කවදාවත් හිතන්නේ නැහැ විවාහ වෙද්දි මම මගේ භාර්යාවගෙන් පිටට යනවා කියලා. ස්වාමියාගෙන් පිටට යනවා කියලා. හැබැයි කාලයක් යනකොට මොකද වෙන්නේ? අර එක තැනක හිත තියන් ඉන්නේ. යත්ත කාම නිපාතින. කැමති තැන් වල වැටෙන. ඒක තමයි හැටි ලෝකෙ. ඒකනේ කියලා තියෙන්නේ දූරං ගමන් ඒකචරං අසරීරං ගුහාසයන් කියලා. මේ දූරං ගමන් බොහෝ දුර ගමන් යන්න පුළුවන් මේ හිතට මේ ඉන්නවා. මේ නෑ. ඕපින්නදේ මෙහෙම අපි කුටියට වෙලා දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ මම මේ කුටිය ඇතුළේ මේ හිත තියන් ඉන්නවා. එහෙම හිතුවා මේ බලද්දි එළි. ඊට පස්සේ ඔන්න එළිය ආදාම මම ගාඩන් එකේ තියන් ඉන්නවා. මේ බලද්දි වත්තෙන් එහාට පයින්. පාරට යනවා. එතකොට ඔන්න ගේට්ටුව ගාවට කියලා ටිකක් බලන්න. ඊට පස්සේ ඕම් පාරවල් දිගේ ගිහලා ඇමරිකාවේ එංගලන්තේ අර මේ ප්‍රංශේ හැම යන්න තියෙන හැම අස්සකම ගිහිල්ලා පුළුවන් නම් අපායට ටිකක් ගිහිල්ලා ආයෙ එනවා මෙහෙටනේ. මුකුත් කරේ නෑ. ඒක තමයි හිතේ ඇති. දූරං ගමන් ඒකචරං අසරීරං ගුහාසය. එතකොට ඒක හරි ලස්සනයි. ඒක තමයි හිතේ කෘත්‍ය. හිතේ හැටි. මේ හිත නපුරුයි කොට ඇත්තට මේ හිත තේරුම් ගත්තා මේ හිත මාරයි. ඒක හරි ලස්සනයි. බලාගෙන යන ගාථාව සුදුද්දසං සුනීපුණ යත්තකවන චිත්තං රක්කේත මේදාව. මේදාවි කිව්වේ පඬිතයා. පඬිතයා කිව්වේ නුවණැත්තා. හිත දමනය කරන්න පුළුවන් කෙනාට චිත්තං රක්කේත. එයා රකින්නවා මොකද්ද? සිත රකින්න. චිත්තං ගුත්තං සුඛාවහං. ගුත්තං කියන්නේ මේ දමනය කරගන්නවා කියන. රැක්ක කියන එකට පරිස්සම් කරගත්තා. සරල අර්ථය. ඒ සිත රැක්ක ගත්ත කෙනා සුඛාවහං යාට සැපෙල වෙනවා. ඇයි? හිත නොරකින්න මිනිස්සු ඒ මිනිස්සුන්ට ප්‍රාණඝාතයක්. ඒ මිනිස්සු කරනවා. ඒ මිනිස්සුන්ට බොරුවක් කියන්නේ හිතෙනවා. කියනවා. කපටිකමක් කරන්න හිතෙනවා. කරනවා. හිත රැකපු මිනිස්සු හිතුණට කරන්නේ නැහැ. ඇත්තටම හොඳටම රැක්කොත් හිතෙන්නේ නැහැ. ප්‍රායෝගිකයි සමහරු හිතුණාම කරන්නේ. ඒක සීලයේ බලෙන් වෙනවා. සමහරුන්ට ගුණේ තියෙනවා. ඒ සීලයේ බලෙන් කොහොමද වෙන්නේ? අපි හිතමුකෝ මට කෙනෙක්ව මරන්නම හිතෙනවා. හරිද? මරන්නම හිතෙනවා. ඔහොම කතාවක් තියෙනවනේ. ධම්මපදේ ක්‍රෝධ වග්ගේ තියෙන ඔය සීලයෙන් රැකිච්ච අවස්ථාව. කොහොමද එක භික්ෂුවක් බුදුරන් වහන්සේ සේනාසන පැනවීම සිද්ධ කරාට පස්සේ මේ බලන්න මේ හිත ගැන ඉගෙන ගද්දී අපිට මේ ඔක්කොම වැදගත්.
සේනාසන පැනවීම සිද්ධ කරාට පස්සේ එක භික්ෂුවක් ලොකු ගහක් හොයාගෙන ඒ ගහේ අතු කපනවා දැන් සේනාසනයක් හදාගන්න කියලා. හදලා ඔන්න දැන් එක ගහකට ගිහලා කපාගෙන ඒ ගහට අධිග්‍රහිතව ඉන්නවා දේවතාවියා. අර දේවතාවියක් අධිග්‍රහිතව ඉන්නවා. මේ දේවතාවිය පෙනීසෙල්ලා කියනවා අනේ ස්වාමීනි මගේ විමානේ කපන්න එපා කඩන්න එපා මට මෙච්චරයි ඉන්නේ තියෙන්නේ. ඊට පස්සේ භික්ෂුව කියනවා මටත් වෙන ගහක් හම්බුනේ නෑ මේ ගහ විතරයි මට තියෙන්නේ මම කපනවා මේක කියලා. ඔන්න දැන් ගත්ත පොරව උස්සලා ගහනකොටම මේ දේවතාවිය මොකද කරේ දරුවව තිබ්බා. දරුවව දැක්කාම හරි නවත්තයිනේ. ඒ දෙවියන්ටත් ඒ පුරුද්ද තියෙනවනේ. ඔයත්තන්ටත් තියෙනවනේ පොලිමක් තියෙනකොට දරුවා වඩා ගන්නවා. බස් එකේ සීට් එකක් නැති වුණාම දරුවා වඩා ගන්නවා. කෝච්චියෙන් නැගිනකොට මේ ලොකු දරුවෝ අලි පැටවුවා වගේ වඩා ගන්නවා සීට් එකක් හම්බෙයි කියලා. ඉන්ජෙක්ෂන් එක ගහ ගන්න උනාම දරුවා වඩා ගන්නවා. හදිසියේ පාරේ යන ගමන් පොලිසියෙන් නැවතුවොත් දරුවට උණ හැදිලා දරුවා පාවලා දෙනවා. නේ කියන අම්මලා මේ දරුවෝ පාවිච්චි කරනවා නේ. ඒක දෙවියෝ ගාවත් ඒක තියලා තියෙනවා. අපි දෙවියෝ කියලා හිතන්න එපා මේ ಗುಣ නෙමෙයි හරිද? නැත්නම් අනේ අපිට දේව ගුණ තියෙනවා කියලා හිත. තිබ්බට පස්සේ මොකද උනේ? භික්ෂුවට උස්සපු පොරෝපාර නවත්ත ගන්න බැරි වුණා. දරුවව මැරුණා. දරුවා මැරුණා. දේවතාවියට කේන්ති ආවා මරාගෙන කණ්ඩ කේන්ති ඇවිල්ලා කල්පනා කරා මම මරාගෙන කෑවොත් අනිත් දෙවිවරු මට කියයි මේ දේවතාවිය විමානේ නිසා භික්ෂුවක් මැරුවා කියලා. මට දුක් විඳින්න වෙයි. ඒ නිසා දැන් භික්ෂුව කියලා කියන්නේ තනි පුද්ගලයෙක් නෙවෙයි බුදුරන් වහන්සේ අයිතිකාරයන්. මම මෙයාගේ ස්වාමියාට කියන මෙයා සස්වාමිකයි. අස්වාමික නෙවෙයි සස්වාමිකයි. ස්වාමීන් ඉන්නවා. බුදුරන් වහන්සේට කියනවා කියලා හිතාගෙන භාග්‍යතුන් වහන්සේ ගාවට ගිහලා අඬන්න මේ විස්තරේ කිව්වා. කියනකොට බුදුරන් වහන්සේ සාදු සාදු දේවතාවිය ඔබ ආපු තරහ দমনය කරගත්තේ හරියට වේගෙන් යන වාහනයක් দমনය කරන දක්ෂ රියදුරෙක්. දක්ෂ රියදුරෙක් තමන්ගේ වාහනය බ්‍රේක් කරගන්නවා වගේ ආපු තරහ দমনය කරගන්නේ නුවණැත්තෝ. ආපු තරහ පිට කරන්නේ දුෂ්ප්‍රඥ මේධාවියෝ නෙමෙයි. මේධාවියෝ පඬිතුයෝ ආපු තරහ দমনය කරගන්නවා සීලය මතක් කරලා. හදපු හිතකට තරහ එන්නෙම නැහැ. ගැව්වත් මරුවත් මොනවා කරත් තරහ එන්නේ. මෙන්න මේ හිත තමයි අපි තේරුම් ගත යුත්තේ ස්වභාව ක්‍රියාකාරීත්ව වශයෙන්. පියන්නේ හිත. මොකද්ද මේ හිත? අශරීරං ගුහාසයන් කියවනේ. මේක තියෙන්නේ ගුහාවක් ඇතුලේ. හෘද කෝෂය. නැත්නම් හෘද වස්තුව කියන එක ඇතුලේ තියෙන අඩපතක් පමණ වූ පිරිසිදු ලේ ධාතු ඇසුරු කරගෙන තමයි මේ සිත පවතින්නේ. ඔතන තියෙනවා හදේ වත්තු රූපය කියලා එකක්. හදේ වත්තු රූපය තමයි සිත මූලික වශයෙන් භවංග ප්‍රතිසන්ද චුති ආදී හැම අවස්ථාවකදීම හටගන්නේ. ඇහැට රූපයක් පෙද්දි චක්සු ප්‍රසාදයට යනවා. කනට ශබ්දයක් ඇහෙද්දි සෝත ප්‍රසාදයට යනවා. සිත එතන හටගන්නේ. ඊට පස්සේ නායට ගඳක් සුවඳක් දැනෙද්දි ගාන ප්‍රසාදය හටගන්නවා. දිවට රසක් දැනෙනකොට ජීවහා ප්‍රසාදය හටගන්නවා. කායට එකක් දැනෙනකොට කාය ප්‍රසාදය හටගන්නවා. මනසට ආරම්භණයක් දැනෙද්දි මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඤ්ඤාණ. මනංච වත්තු රූපේ නෙමෙයි දක්වන්නේ. මනන්ති කියලා මේ මනන්ති භවංග චිත්තං කියලා තියෙන ඔය සූත්‍ර ධර්මවල. මනන්ති භවංග චිත්තං. එහෙම කියලා දක්වලා තියෙනවා. එතකොට ධම්මාරම්මණිය කියන එක ඇවිල්ලා වදින්නේ භවංග සන්තති. හිතකට පැහැවෙන්නේ හිතට. ඒ භවංග සන්තතිය වදිනුනට පස්සේ තමයි භවංගයක බිඳිලා මනෝද්වාරික චිත්ත වීති හටගන්නේ. ඒක මනෝ ධාතුව ඊටකම මනෝ ධාතු ත්‍රිකයක් තියෙනවා. පංචාද්වාරා වජ්ජන සම්පටිච්ඡන ආදී සෙසු සියලුම සිත් ඒ තුන හැර සෙසු සියලුම සිත් මනෝ විඥාන ධාතුවට අයිති වෙනවා. එහෙම තමයි දැක්වීම තියෙන්නේ. මේක ටිකක් තේරෙන්නේ නැහැ නේ කමක් නෑ අතාරි. ඒක ඕන් නැති එක. කියන්න උමනා වුණේ. අතර මේ හදේවත්තු ඇසුරු කරගෙන පවතින අඩපතක් පමණ ලේ ධාතුවේ. ඒකට කියනවා වත්තු රූපය කියලා. වත්තු රූපය. වත්තු රූපය ඇසුරු නිසුරු කරගෙන තමයි මේ සිතේ මූලික පහළ වීම ටික සිද්ධ වෙන්නේ. පින්තුනි මේකෙදි අපි තේරුම් ගන්න ඕනි එකක් තියෙනවා මේ ගොඩක් අය වරද්දපු එකක් හිතට හිතෙනව නෙමෙයි. දැන් මගේ හිත මෙහෙම තියෙනවා. මගේ හිතට අරමුණු අහු වෙනවා කියලා එකක් නෙමෙයි. පේනවා කියන කෘත්‍ය ඇතුළේ කියන්නේ සිතින් ආරම්මන විජානාතීතිකෝ භික්කවේ චිත්තං කියනවා. ආරම්මණය විජානනීය කිරීමම විඥාණය දැන ගැනීමම ආරම්මණයට යෑමම සිතයි. හිත යනව නෙමෙයි. තේරුණේ නැනේ. දැන් හිතන්න මේ. ධම්මවිජය ස්වාමීන් වහන්සේ ගාව තියෙනවා අර අපිට හයි ස්පීඩ් මීටර් එකක් තියෙනවා කියලා. ඔය පොලිසියෙන් අල්ලන්නේ මේ හයි ස්පීඩ් මීටර කියලා එකක් තියාගෙන. එහෙම හයි ස්පීඩ් මීටරයක් තියාගෙන එනේන අරමුණු වලට මෙහෙම ගගා ගන්නව නෙමෙයි. එහෙම වැරදි. හිත කියන්නේ එහෙම එකක් නෙමෙයි.
චක්කු ප්‍රසාදයට රූපාරම්මණයක් ආපాతගත වුණාට පස්සේ එතන හටගන්න ස්වභාවය. ඒ කියන්නේ ඒක දැනෙනකොට ඒක පේනකොටම තින්නම් සංගති පස්සෝ කියන අවස්ථාවේ හිත හටගන්නවා. හිත හටගන්න. ඒ හිතේ හට ගැනීමටම තමයි පෙනුණා කියන්නේ. දැනුණා කියන්නේ හිතේ හට ගැනීම. ඇහුණා කියන්නේ හිතේ හට ගැනීම. මතක් වුණා, කල්පනා වුණා. ඒ මොකද්ද කියන්නේ? සිතක් ඇති වුණා කියන්නේ. සිතට කල්පනා වුණා නෙමෙයි. ඒක වැරදි. සාමාන්‍යයෙන් තේරුම් ගැනීම පහසුට අපි කියනවා හිතට කල්පනා වුණා, හිතට පෙනුණා, හිතට මතක් වුණා කියලා. නමුත් සිත තමයි මේ පෙනුණා කියලා කියන්නේ. සිතට පෙනුණා නෙමෙයි, පෙනීමම සිතයි. දැකීමම සිතයි. තේරෙන්නේ නැද්ද? මේ කියන්නේ යම් අරමුණක් ආවට පස්සේ අරමුණ දැනගැනීමේ ස්වභාවයම තමයි පිඟුතුනි හිත කියන්නේ. නැතු හිතට පේනව නෙමෙයි. ඒකයි කියන්න ඕනේ. හිත කියලා උපකරණයක් මෙහෙම මගේ පපුව ඇතුලේ නෑ අරමුණු මෙහෙම ස්කෑන් කර කර ඉන්න. එහෙම එකක් නෑ. භවංග සම්පතිය මේ වෙලාවෙත් දැන් මේ වෙලාවේ ධර්ම දේශනාවේ නැත් පිඟුතුල හිතන්නකෝ මට කිසිම අරමුණක් මේ වෙලාවේ නෑ කියලා. එතකොට මොකද වෙන්නේ? හිත භවංගගත වෙනවා. භවංග කියන්නේ ප්‍රතිසන්දිය ලැබපු වෙලාවේ ඇතිවෙච්ච අරමුණේ ඒ අරමුණේ එල්ලි ඒකෙම තියෙනවා. ධම්මාරම්මණයක් එද්දී අන්නේ භවංගයේ චලනීය වෙලා භවංගයේ උපච්ඡේදණයටපත් වෙලා පංචද්වාරා වජ්ජන ඇවිල්ලා හෝ මනෝද්වාරා වජ්ජන ඇවිල්ලා සම්පටිච්ඡන සම්තිරණ වොත්තපන ඇවිල්ලා ජවන් ගිහිල්ලා තදාලම්බන ගිහිල්ලා ඔක්කොම සිද්ධ වෙලා ආයි භවංගයටම වැටෙනවා. හට ගැනීමම සිතයි. භවංගයට පෙනුණා නෙමෙයි. පේන අවස්ථාවේ චක්සු විඥානිය තියෙන. එතකොට කිසි වෙන හිතක් නැහැ. ඒ පේන ස්වභාවයට කියන චක්කු විඥානිය කියලා. කෙසේ නමුත් ඒක ලොකුවට අදාළ වෙන්නේ නැහැ මෙතනට. මේ හිත සත්වයාගේ సంతානිය පහළ වෙනවා එක එක ආකාරයෙන්. එක එක ස්වභාවයෙන් මේ හිතට වැටෙනවා. මොනවද? දෙක වෙලාවක මේක 16ක්. එතරම් චිත්තානුපස්සනාවේ සිත් 16ක් දක්වනවා. එක වෙලාවක මේක දක්වනවා මේ සරාග චිත්තය. අහලා තියෙනවනේ සරාග චිත්තං පජානාති. තියෙනව නේද සතිපට්ඨාන සූත්‍රයේ. සරාග චිත්තය කියන්නේ ලෝභ මූලික සිත් 8ට. ලෝභ මූලික සිත් 8ට කියන නම. යම් කිසි දෙයකට කැමැත්තක්, ආදරයක්, මොකක් හරි එකක් ඇති වුණාම මේකට හොඳයි, අරක හොඳයි, මේ පාට හොඳයි, මේ පාට හොඳයි, මේ දේ හොඳයි, මේක මේ ඇඳුම හොඳයි, මේ කෑම හොඳයි, ඒ ආදී වශයෙන් ඇති වුණාම මේ ඇති වෙන්නේ සරාග චිත්තයක්. රාගය කියන එකදී මෙතනදී අර්ථ ගන්නෙන්නේ කැමැත්ත ඇති වෙන්නේ තුත්තිරි ගහටද තුත්තිරි ඒ ඇති වෙන්නේ ලෝභ මූලික සිතක්. සරාග චිත්තං ගුවා. විතරාග චිත්ත. සමහරුන්ට සරාග චිත්තයක් නැහැ. ඔය නිකන් ඉන්න. එතකොට විතරාග. මේ වෙනස් වීම වෙන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගමු. සමහරුන්ට එකපාරට කේන්ති ගිහිල්ලා ඉන්නවනේ. එතකොට සදෝෂ චිත්ත. සදෝෂ චිත්ත. කේන්ති නැති අවස්ථාවේ විත දෝෂ චිත්ත. විත දෝෂ චිත්ත. සමහරු මෝහෙන් මුලා වෙන. සමෝහ චිත්ත. සමහරු මෝහෙන් මුලා නොවී ඉන්න අවස්ථා තියෙනවා. විත මෝහ චිත්ත. ඊළඟ එක සංකිට්ත චිත්තය. මම මේ ටිකේ ඔක්කොම ටික කියාගෙන ඉන්නකො එතකොට ඔයගලන්ට ලේසි පින්වතුනි. දැන් සරාග විතරාග සදෝෂ විත දෝෂ සමෝහ විත මෝහ හයයි. මේ කියන්නේ ලෝභ දේශ මොහ කියන එකේ සහිත සාරහිත. සංකිට්ත වික්කිට්ත මහග්ගත අමහග්ගත සෞත්තර අනුත්තර සමාහිත අසමාහිත විමුක්ත අවිමුක්ත 10ක් කිව්වා. අතන 6යි මේ 10යි 16යි. පැහැදිලිද? අයි මේ 10 කියන්නේ පළවෙනි 6 ලේසියිනේ. සරාග විතරාග සදෝෂ විත දෝෂ සමෝහ විත මෝහ සංකිට්ත වික්කිට්ත මහග්ගත අමහග්ගත සෞත්තර අනුත්තර සමාහිත අසමාහිත විමුක්ත අවිමුක්ත. මොනවද මේ කියන්නේ කියලා බලමු. සංකිට්ත හැකිලුණු තීන මිද්ද චෛතසික දෙකෙන් හකුලෝපු සිත. ඒව තියෙනවනේ සමහරුන්ගේ ඈලි මෑලි අදනම් මොකුත් කරන්න හිතෙන්නේ නැහැ අප්පා. එහෙම කියනවනේ. දැන් මිනිස්සු හිතන්නේ නිකන් මේ මට ඇඟට පණ නැහැ වගේ මට උණ හැදිලා ඔය කොන්ද නැහැ මොකද වෙලා තියෙන්නේ? තීන මිද්දේ ඇවිල්ලා. තීන මිද්දේ දන්නේ නැති මිනිස්සු හිතනවා මේ අදනම් හරි නිදිමතයි. ඒක පණ නැහැ වගේ. දැන් මෙහිම මිනිස්සෙට පිඟුතුනේ එහෙම අසාමාන්‍ය ලෙස නිින්ද යන්නේ. ඒක මේ අසාමාන්‍ය ලෙස අඩුම දවසට පැය 4-5ක් නිදා ගන්නවා නම් සාමාන්‍යයි. ඉතින් දවල්ට ඉතින් එහෙම නෑ නේද? මිනිස්සු එහෙම නිදා ගන්න නෑනේ නේ. මිනිස්සු නම් නිදා ගන්න. එහෙම නිදා ගන්න මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ නමක් කියනවා. වඳ කියලා. වඳයෝ කියලා කියන්නේ. කරන්න දෙයක් නෑ ඉතින්. බුද්ධ ශාසනයේ නිතර නිද්‍රාබරව ඉන්නව නම් කවුරු හරි
එයා වන්ද කෙනෙක්. වඳයි ප්‍රතිඵලයක් නේ. පැහැදිලිද? සංකිට්ඨ චිත්තය කියන්නේ මෙන්න මේ තීන මිද්දයට අහු වෙලා ජීවත් වෙන අවස්ථාව. තීනය කියලා කියන්නේ අතරම තීන කියන චෛතසිකෙන් කරන්නේ සම්පූර්ණ සිතම අරමුණු ගැනීමේ ස්වභාවයෙන් හකුලෝ ගන්න එක. කියන්නේ මේ සිත එයා කෙලින්ම බලපෑම එල්ල කරන්නේ ප්‍රධාන සිතට. තීනය කියන චෛතසිකය එයා බලවත්. එයාට පුළුවන් නිකන් පොතකුත් තියනවා. ඒව ගිය ඕනෝනේ ඒව බොඳ වෙලා වගේ පේන්නේ. හේතුව ඒව තමයි. මොකද හේතුව? තීනය ඇවිල්ලා. මිද්දය සෙසු චෛතසික ධර්ම අකුලෝ ගන්න. තීනය හිත අකුලෝ ගන්නවා. මිද්දය සෙසු චෛතසික ධර්ම ඔක්කොම කල් මෙහෙම කළ බැඳ ගන්නවා. ඉතින් තීනයි මිද්දයි දෙක ආවට පස්සේ මොකද වෙන්නේ? හිතත් පනනේ චෛතසික වලටත් පනනේ නේ. ඊට පස්සේ ඉතින් මග යන්න පනනේ වගේ තමයි පේන්නේ. අපිට පේනවා. එහෙම පේනවා. ඒ තමයි සංකිට්ඨ චිත්තය. එතකොට තේරුම් ගන්න ඕනේ යෝගාවචරයක් වුණාම Tamanට මේ තීන මිද්ද දෙක ඇති වෙනකොට මම මේ චිත්තානුපස්සනාව නෙමෙයි කියන්නේ මේ හිත ගැන තේරුම් කරන්නේ. චිත්තානුපස්සනා භාවනාව කරන්නේ කවර ආකාරයෙන්ද කියන එක මම කියලා දෙන්න. මේක නෙමෙයි මේ විස්තර කරන්නේ. යෝගාවචරයේට තීන මිද්ද ආවට පස්සේ ওই මුගලන් මහරහතන් වහන්සේට එක වෙලාවක රහත් වෙන්න කලින් ඔයගොල්ලෝ නිද්‍රාබරව වැඩි ඉන්නවා කියලා දකින්න. දැකලා භාග්‍යතුන් වහන්සේ කියලා කියනවා මේ මුගලන් තීන මිද්දයට යට වෙලා නම් ඔය කල්පනා කරන ආරම්භනේ අතැල්ල වෙන අරමුණක් කල්පනා සංඥාව අතාරින්. අපි තුමුකෝ අපි අභිධර්මයේ බලන්න ගන්නවා. අභිධර්ම බලනකොට තීන මිද්දට එනවා නම් අපි කරන්න ඕනේ ඒ සබ්ජෙක්ට් එක වහන එක වෙලාවෙ. මොකද ඒ තීන මිද්දෙන් හකුලෝ ගන්නේ අදාළ අරමුණ. කොහොමද මේ වෙලාවට නිකන් අර ඩිස්කෝ වගේ හින්දුවක් දාලා දුන්නා. මුකුත් නෑ තීන මිද්ද කැරකිලා කරලා බැටිලා නේ? ඒ මේ කියන්නේ අභිධර්මයේ වල නටන්න ගන්න කියලා නෙමෙයි. ඒ අරමුණ කල්පනා කරන එක සක්මනට බහින්න. පුළුවන් නේ සක්මනට බහින්න. මල් ටිකක් බලන්න බුදුරජාණන් වහන්සේට පූජා මල් ආසනෙ සුද්ධ කරලා දාන්න. පහන් තිරේ පහන හොදලා දාන්න. හවස බුද්ධ පූජාව තියෙන බුද්ධ පූජා බඩු ටික සෝදලා දාන්න. පරණ හඳුන් කුහුරු ඉරටු කෑලි අයින් කරලා අලුත් වැලි ටිකක් අතුරලා ලස්සනට තියන්න. පැදුරු ටික අකුලලා තියන්න. මම කියන්නේ සාමාන්‍ය සේනාසන පද්ධතියක නැත්නම් ගෙදර නම් ඉතින් අඩුව තේ එකක් හරි බොන්න. වතුර එකක් හරි බොන්න. උණු වතුර ටිකක් බොන්න. එහෙම කරගන්න. අරමුණ වෙනස් වෙලා හරි ගියේ නැති වුණොත් තමන්ගේ ඇඟ පිරිමැද ගන්න කියනවා. කන් බෙල්ල පිරිමැදින්. එතකොට අර නිදිමත ගතිය යනවා නේ ටිකක්. මෙහෙම කරා කියන්නේ පොඩි නිදිමතක්. ඊට පස්සේ ආලෝක සංඥා මනසිකාරය කරන්න. අහස ගැන හිතන්න. ආලෝකය ගැන හිතන්න. එහෙම හිතන්න. බැරිම වුණොත් චුට්ටක් නිදා ගන්න. දැන් අපේ අය කෙලින්ම ඔප්ෂන් එක පාවිච්චි කරන්නේ 7 තමයි පළවෙනියටම චූස් කරන්නේ. ටක් ගාලා ගිහින්. 1 2 3 ඒව නැහැ. ඔප්ෂන් 7ක් තියෙනවා 7 වෙනි එක ගන්නවා කියලා නිදාගන්නේ චුට්ටක් නිදාගෙන කරනවා. ඒවා කුසීත වස්තු. සංකිට්ඨ චිත්තයේ හැටි තමයි හැකිලිච්ච හිත. වික්කිට චිත්තය කියලා කියන්නේ නොසන්සුන් හිත. සංකිට්ඨ වික්කිට. නොසන්සුන් කියන්නේ යම් දෙයකින් නොසන්සුන් නම්. නොසන්සුන් වීම පිටුතුනේ කාරණා කීපයකින් වෙන්න පුළුවන්. අඩුම තමන් ප්‍රිය දේවල් කන්න නොලැබුණාමත් නොසන්සුන් වෙනවා. තමන් ටික දැනෙන්නේ නැහැ. නමුත් ඒක වෙනවා. තමන් කැමති දේවල් කැමති විදියට වෙන්නේ නැති වුණාමත් මිනිස්සුන්ට නොසන්සුන් මොනක් එක කර වෙන්නේ නැහැ කියලා. එහෙම වෙනවා. එහෙම වෙන්න පුළුවන් මොනක් තරම් වර්ධිත හිතකට උනත් එහෙම වෙන්න පුළුවන්. ඊළඟට ඒක තමයි හිතේ හැටි තින්නේ මොකද කරන්නේ? ඊට පස්සේ බලාපොරොත්තු වූ තරම් ප්‍රතිඵල නොලැබෙනකොට බිස්නස් එකක් කරලා ඒකේ බලාපොරොත්තු වෙච්ච තරම් ප්‍රතිඵල නැහැ. නොසන්සුන් වෙන්න පුළුවන් නේද? දැන් තාත්තලා අම්මලා ඔය ගෙදර බඩුත් පොලේ ගහන කරන්නේ කිසිම දෙයක් හරියන්නේ නැහැ අරකයි මේකයි කියලා. අන්නේ වගේ නොසන්සුන් භාවයකට ආවට පස්සේ මම මේ වෙලාවේ නොසන්සුන් වෙලා ඉන්නේ කියලා. ඒකට කියනවා වික්කිට චිත්තය කියලා. සංකිට්ඨ වික්කිට. ඊළඟ මහග්ගත අමහග්ගත. මහග්ගත චිත් කියලා මෙතනදී කියන්නේ රූපාවචර අරූපාවචර ධාන සිත්වල. යම් කෙනෙක් තමන් ධානයක් ලැබුවා. එතකොට යෝගාවචරය ආත්මීය සංඥා මුලා වෙනවා මම ධානලාභී. අන්නවන ආත්මීය දෘෂ්ටිය වැඩෙනවා. ඒකට තමයි මේක දීලා තියෙන්නේ. තාම භාවනා කරන විදිය කිව්වේ නැහැ මේ හිත් ටික පෙන්නලා තියෙන්නේ. රූපාවචර අරූපාවචර ධාන සිත් වලට කියනවා මහග්ගත සිත් කියලා. මහග්ගත සිත්.
අමාගත සිත් කියලා කියන්නේ කාමාවචර කුසල ධර්මයන් වලට. කාමාවචර සිත් වලට කියනවා කුසල ධර්මයන්. මේ කාමාවචර පහළ වෙන ඕන එකට කියනවා අපි. දැන් අතනදී අපි එක බෙදීමක් කරානේ. ඒතර මෙතනදී අපි කුසල ධර්ම තමයි ගැනීම සිද්ධ කරන්නේ. ඒකට කියන අමාගත සිත්. සෞත්තර අනුත්තර. මෙතනදී සෞත්තර කියන කේදී ඇත්ත වශයෙන්ම කාමාවචර, රූපාවචර, අරූපාවචර ඔක්කොම ගණන් ගන්නව. අනුත්තර කියන කේදී ලෝකෝත්තර තමයි ගණන්නේ. හැබැයි මේ භාවනාවට ලෝකෝත්තර ධර්ම අරමුණු වෙන්නේ අරමුණු කරන්නේ නැහැ. ඒ නිසා මෙතනදී අපි සෞත්තර අනුත්තර කියන එකේදී අනුත්තර කියන එකට දානවා අර වගේම මහග්ගත සිත් ටික. සෞත්තර කියන එකට දානවා කාමාවචර සිත්. ඊළඟට පේනවා සමාහිත අසමාහිත. සමාහිත කියලා කියන්නේ මෙතනදී උපචාර අර්පණා වශයෙන් ධාන හෝ ධානයට ආසන්න සමාධීන් ලැබපු සිත් වලට. යමකට සමාහිත හිතක් තියෙනවා නම් ඒකට සමාහිත හිත. එතනින් මෙහා සමාහිත නැති හිත තියෙ නැත්තෝ මට තියෙන්නේ අසමාහිත හිතක් කියලා. අයියෝ මගේ හිත එකක වෙන්නේ නැතෝ අරකයි මේකයි මෙහෙමයි කියන්නේ කඩාගෙන මම කියන සංඥාව තමයි ඔක්කොටම හේතුව. කඩාගෙන වැටෙනවා. එහෙම වෙනවා. භාවනා කළා කියලා මට නම් මේක කරන්න බෑ කියලා හිතෙනවා. මමත් ඒ නිසා තමයි ඒකයි කිව්වේ හීනමානයයි අදිමානයයි දෙකම ධර්මයට බාධාවක් නේ. අර හීනමානය කියන එක බාධාවක් වෙන්නේ අනේ මට බෑ. ඒක වෙන්නේ Tamanට තේරෙන්නේ නැහැ. Taman හිතන්නේ මේ මම යථාර්ථයට මුහුණ දෙනවා කියලා නෑ. ඒක වෙන්නේ අර මානෙම කොටසක් විදියට ආත්මීය සංඥාව හිතට ආවට පස්සේ. ඊළඟට අපිට තියෙනවා විමුක්ත අවිමුක්ත හිත. විමුක්ත කියලා කියන්නේ මිදුණු හිත. හැබැයි මෙතනදී අපි ගන්නෙ තදංග වශයෙන් සහ විස්කම්බන වශයෙන් මිදිච්ච හිත විතරයි. අවිමුක්ත කියලා කියන්නේ එහෙම තදංග විස්කම්බන වශයෙන් මිදුනේ නැති අවස්ථාවන් වලදී හිතට විවහාර කරන වචනයක්. මං හිතන්නේ මගේ පින්වතුන්ට මේ හිද්දාසිය නම් හොඳට තේරෙන්නේ නැහැ. දැන් අපි බලමු කොහොමද මේ භාවනාව සිද්ධ කරන්නේ කියලා. මේක ඇතුලේ අභිධර්මයත් එක්ක බැඳිච්ච කාරණා ටිකකුත් තියෙනවා. පුළුවන් නම් හොයාගන්න. මම මේක කියන්නේ නැහැ දේශනාව බර වැඩි වෙන නිසා. නමුත් යුතුයකමක් තියෙන නිසා මතක් කරන්නම්. අපි දැන් සරාග චිත්තය කියලා ගත්තාම මේ සරාග චිත්තයට අයිති වෙන සිත් කීපයක් තියෙනවා. ඒ තමයි ලෝභ මූලික සිත් ටික. ඊළඟට වේතරාග කියලා ගත්තාම ඒකට අයිති වෙන සිත් ටිකක් තියෙනවා. මම එකක් කිව්වනේ ඊටු ටික හොයාගන්න. දෝෂ සදෝෂ කියලා ගත්තාම මේ සදෝෂ කියන එකෙන් අපි අර්ථ ගන්න වෙන සිත් ටිකක් තියෙනවා. වේත දෝෂ කිව්වම අපි අර්ථ ගන්න වෙන සිත් ටිකක් තියෙනවා. ඊට පස්සේ සමෝහ කියලා කිව්වම අර්ථ ගැන්වෙන සිත් තියෙනවා. වීත මොහකම අර්ථ ගැන්වෙන සිත් තියෙනවා. අන්න ඒ වගේ ඕකේ දිගටම සිත් ටිකක් තියෙනවා. ප්‍රවේද වශයෙන් දැන ගැනීම තව තවත් භාවනාවේ මේ ප්‍රවාහය පිළිබඳව වටහා ගැනීමට උපකාරයක් රුකුලක් වෙනවා. එතයි සිතමින් ඒ ගැන මතක් කරනවා. දැන් මෙහෙම තමයි ඔය හිතේ ක්‍රියාකාරීත්වය වෙන්නේ. පින්වතුනි හිත ඇත්තටම එකයි. හිතවල් මේ ඔය සරාග චිත්ත, අර රාග චිත්ත, මේ රාග චිත්ත, මේ ලෝභ, අර ලෝභ, මේ දෝෂ, මේ මෝහ කියලා ඒවා නැහැ. සිත එකයි. ඒ හිතට මේ හැඩතලේ ලැබෙන්නේ චෛතසික ධර්ම වලින්. ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුක. එහෙම කියනවා. සිතත් එක්කම හටගන්න. සිතට තනියෙන් හටගන්න බෑ. අනිවාර්යෙන් චෛතසික ධර්ම තියෙන්න ඕනේ. චෛතසික ධර්ම වලට තනියෙන් හටගන්න බෑ. අනිවාර්යෙන්ම සිතේ උපකාරය තියෙන්න ඕනේ. මේ දෙක එක එකට උදව් කරගෙන තමයි ඇති වෙන්නේ. හරියට උණ පඳුරු දෙකක් ඔරුවයි හබලයි වගේ. ඔරුවයි හබලයි වගේ. මේ දෙක තම තමන්ට උදව් උපකාර වෙමින් පවතී. එතකොට ඔය හිතට ලෝභ කියන හැඩේ එන්නේ ලෝභ චෛතසිකේ නිසා. යම් වෙලාවක ඔය හිතේ ද්වේෂය යෙදුනොත් ඒතකොට අපි කියන්නේ දෝෂ සහිත චිත්තය කියලා. යම් වෙලාවක අර්පණා යෙදුනොත් ඒ වෙලාවට අපි කතා කරන්නේ වෙනත් එක. යම් වෙලාවක තීන මිද්‍ය යෙදුනොත් සංකිට්ත කියලා කතා කරනවා. යම් වෙලාවක කුක්කුච්චාදී චෛතසික යෙදුනොත් එතකොට අපි විචිත්ත කියලා කතා කරනවා. අන්න එහෙම චෛතසික ධර්මයන්ගේ සම්මිශ්‍රණයෙන් හැදෙන හිතට තමයි මේ එක එක රූප එක එක හැඩතල දීලා තියෙන්නේ. දැන් අපි හිතමුකෝ මෙහෙම සරාග සදෝෂ සමූහ කියලා සිත් තුනේම මෝහය කියන චෛතසිකේ තියෙනවා. මොකද මෝහය කියන්නේ අකුසල සාධාරණ චෛතසික හතරෙන් එකක්. මෝහ එරික අනුත්තප්ප උද්දච්ච. එතකොට මේ කියන කාරණා වලදී මෝහය කියන එක සරාග චිත්තේ තියෙනවා. හැබැයි ඒ වෙලාවේ මෝහය කියන චෛතසිකය හැසිරෙන්නේ ලෝභයට අනුරූපීව. ලෝභයට අනුරූපී. ද්වේෂ සහගත හිතේ මෝහය හැසිරෙන්නේ ද්වේෂයට අනුරූපීව. මෝහ සහගත හිතේ මෝහය ප්‍රබලව යෙදෙනවා. එහෙම තමයි අකුසල ධර්ම වල හිත පවතින්නේ. කියන්න ඕනි මෙන්න මේකයි. පින්වතුනි ඔය හිත කියන එක දැන් සත්වය මුලා වෙලා ඉන්නවා. මම හිතනවා මට මේ තරහා ගිහිල්ලා තියෙන්නේ මට
කම්මැලි හිතිලා තියෙන්නේ මම තමයි මම නොසන්සුන් මේ වෙලාවේ මම නොසන්සුන් මේ වෙලාවේ මම නොසන්සුන් වෙලා හිටියේ. මම ධානයක් ලැබලා ඉන්නේ මම දැන් මේ විශ්කම්බන වශයෙන් කෙලස් ප්‍රහාණය කරලා තියෙනවා. මට දැන් සමාහිත හිතක් තියෙනවා. මට දැන් මහග්ගත හිතක් තියෙනවා. මට දැන් සවුත්තර හිතක් තියෙනවා. මට දැන් අනුත්තර හිතක් තියෙනවා. මම දැන් මෝහයෙන් නෙමෙයි ඉන්නේ. මට ප්‍රඥාව තියෙනවා. දැන් තේරෙනවද? දැන් මෝහයෙන් නෙමෙයි ඉන්නේ නම් නිවන් දකින්න බෑ. හේතුව ආත්මීය දෘෂ්ටිය කියන එක තියෙනවා. ආත්මීය දෘෂ්ටිය. මේ භාවනාවෙන් වෙන්නේ ඔන්න ඔය ආත්මීය දෘෂ්ටිය දුරු කරන්න. කොහොමද දුරු කරන්නේ? සරාග චිත්තයක් ආවට පස්සේ අපි ගමුකෝ ද්වේෂය කාටත් තේරෙන නිසා. සදෝෂ චිත්තයක් ආවට පස්සේ අපි තේරුම් ගන්න ඕනේ මේ මගේ හිතේ හේතු ධර්මතා ක්‍රියාත්මක භාවයට පත් වෙලා ද්වේෂයට අදාළ චෛතසික ධර්ම ටික එකතු වෙලා ওই චෛතසික සංප්‍රයෝගයම දන්නවනම් මේවා හරිය වටිනවා. ද්වේෂ මූලික සිත් දෙකෙන් දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත සංකාරිකසේ දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත සංකාරිකසේ කියන්නේ මේ සිත් වලින් යම් සිතක් ඇති වෙලා මට ඇති වෙලා නෙමෙයි ක්‍රියාකාරීත්වය. හරිද? දෙපින්ද්‍රිය ඔය හිත කියන එක ඇති වෙන්නේ කාගේවත් උමනාවට නෙමෙයි. දෙවි කෙනෙක් ඇති කරනවා නෙමෙයි, මාරයෙක් ඇති කරනවා නෙමෙයි, බමුණෙක් ඇති කරනවා නෙමෙයි, වෙනත් කෙනෙක් ඇති කරනවා නෙමෙයි. හිත කියන එක ඇති වෙන්නේ හිත දන්නෙත් නෑ හිත ඇති වෙනවා. අපි හිතමුකෝ ඇහැ ඉස්සරහට රූපයක් එනවා. චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං. ඒ ඇහැ ඉස්සරහට රූපයක් ආවට පස්සේ මේ හිත ඇති වෙනවා. රූපය දන්නේ හිත ඇති වෙනවා කියන්නේ. චක්කු ප්‍රසාදය දන්නේ හිත ඇති වෙනවා කියන්නේ. හිත දන්නෙත් නෑ හිත ඇති වුණා කියන්නේ. හැබැයි හිත ඇති වෙනවා. කාටවත් ඕන වෙලාවට ඒ හිත ඇති කරන්න බෑ. එහෙම බෑ. එහෙනම් අපිට පුළුවන් වෙන්න ඕනේ එකම රූප. ඒකයි අයියෝ අපි එකම රූපය දිහා නැවත නැවත බැලීමට ප්‍රිය කරන්නේ. හේතුව අර චක්සු විඥානීය කියන එක ඒ වෙලාවේ ඇති වෙන සරාග චිත්තය කියන එකට මිනිස්සු ලෝභයි. මම අර පහුගිය දවසක් කිව්වේ ඇත්ත අවස්ථාව ඒගොල්ලෝ කැප්චර් කරන්න යනවා. පස්සේ ගිහිල්ලත් ඒ විඥානය ඇති කරගන්න උමනාවෙන්. ඇත්ත අවස්ථාව ඒකට මුණ දෙන්නේ. හේතුව තමයි විඥානීය කියන එක අපිට එහෙම ඕන වෙලාවට ඇති කරගන්න බෑ. ඇති වෙන අවස්ථාවේ ෆොටෝ එකක් ගහගෙන හරි ගියොත් පස්සේ ආපහු ඒක ගැන වමාරගෙන කන්න පුළුවන් කියලා තමයි ඒ කරන්නේ. ඒකයි මිනිස්සු එකම සින්දුව නැවත නැවත අහන්නේ. ඒ සින්දුව ඩවුන්ලෝඩ් කරන්නේ. ඒක මෙමරි චිප් එකකට දාගන්න. ඒක ෆෝන් එකට දාගන්න. ලස්සන වැදගත් මොන හරි දේවල් තිබ්බොත් ඒවා අපි දැන් කොච්චර ඩ්‍රයිව්ස් තියෙනවා, ක්ලවුඩ්ස් තියෙනවානේ. ඇයි මේ අප්ලෝඩ් කරලා තියන්නේ? ඒ තියන්නේ අපිට ඒවා ගැන නැවත නැවත විඥානය ඇති කර ගැනීමට. ඒක තමයි හැටි. ඒක තමයි විඥානයේ ස්වභාවය. මම කියන්නේ අරකට බය වෙන්න එපා. ඕගොල්ලන්ගේ දැන් ගිහිල්ලා මේ ඩ්‍රයිව්ස් වල තියෙන ඒවා ඩිලීට් කරගෙන එහෙම කරන්න ඕනේ. ඒ මුලාව. මේ කතාව දැනගන්න. මේ කතාවෙන් ආත්මීය දෘෂ්ටිය දුරු වෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ මට මේ වෙලාවේ සරාග චිත්තයක් ඇති වෙලා නම් මම යම් ඇඳුමකට ප්‍රිය කරනවා නම් මම මේ ඇඳුමට කැමති. මේ මට දැන් කැමැත්තක් ඇති වෙලා තියෙන්නේ මේමයි. ඒක චිත්තානුපස්සනාව නෙමෙයි. අපි තේරුම් ගන්න ඕනේ මේ සුභාරම්මණය දැකලා මගේ හිත ඇතුළින්ම වෙච්ච අයෝනිසෝ මනසිකාරය නිසා මේ අවස්ථාවේ ලෝභ මූලික සිතක් ධනනීය වෙලා ක්‍රියාත්මක වෙනවා. මම කරන එකක් නෙමෙයි. කරන සත්වයක් නෑ, උපද්දෝප සත්වයක් නෑ, ක්‍රියාව කරන්න කතෘ කෙනෙක් යොදන්න බෑ. හැබැයි යම් කිසි ක්‍රියාවලියක් සිද්ධ වෙමින් පවතිනවද නැද්ද? සිද්ධ වෙමින් පවතිනවා. මොකද්ද සිද්ධ වෙමින් පවතින්නේ? සුභාරම්මණේ අයෝනිසෝ මනසිකාර කිරීම නිසා ඇති වූ ලෝභ මූලික සිත් ටිකක් ජනනීය වීගෙන යනවා. අන්න එතකොට දැන් මේව ටික ටික කරනකොට සත්වයාට තේරෙනවා මේ මම ඇවිල්ලා ඇත්තටම මම කියන්නේ මේ චිත්තානුපස්සනාව වැඩුවට පස්සේ කෙනෙක්ට හිතෙනවා තමන් රොබෝ කෙනෙක්. තමන්ට ගහපු සර්කිට් එකකට තමන් දුවනවා කියලාම හිතෙන්නේ. හිත මේ පින්වතුනි හරියට කරගත්තොත් ආයේ මේ හිතට ඕන නාට්‍ය නටන්න බෑ මේකේ. තමන් දන්නවා යන්නේ කොයිද, ඉන්නේ මොකද්ද, කරන්නේ මොකද්ද, වෙන්නේ මොකද්ද ඔක්කොම ටික තමන්ට තේරෙනවා. මේ ආයුතු ගමනක්ද නොයායුතු ගමනක්ද, කල යුත්තේ කුමක්ද නොකල යුත්තේ කුමක්ද, කරන්නේ ඇයි නොකරන්නේ ඇයි, බයින්නේ ඇයි නොබනින්නේ ඇයි, කරුණා කරන්නේ ඇයි කරුණා නොකරන්නේ ඇයි, සසර යනවද නැද්ද, මේ ඔක්කොම මම කියන්නේ භාවනාව ඇතුළෙන් තමයි මේව වටහා ගන්න පුළුවන්. මේ චිත්තානුපස්සනාවාදී දැක්කට පස්සේ තමයි හිතේ යථාර්ථය තේරෙන්නේ. මේ මම යනවා නෙමෙයි. මම යනවා කියලා එකක් නැහැ. මොකක්ද හේතුව? මේක යවෙන්නේ. මොනවාද කාරණා? මේක පදනම් වෙන්නේ. ඇයි මේව හිතෙන්නේ? දෙයනේ මම හිතන්නේ මිනිස්සුන්ට තියෙන්නේ මමත්වේ. මිනිස්සුන්ට තියෙන්නේ මමත්වේ. ඒ මමත්වයට මම ආවල් මිනිහා වෙනවා. මං ආවල් තනතුරට යනවා. මං ආවල් බලධාරිය වෙනවා. මං ආවල් නිලධාරිය වෙනවා. ඒක වෙන්නේ සිතේ හැටි නොගෙන සිතට මුලා වෙන එක.
සිතේ හැටි දැනගත්තට පස්සේ මේ වැටෙන්නේ කොයි පැත්තටද ඒක වැටෙන්නේ අවශ්‍ය විදිහට අනවශ්‍ය විදිහට කියලා හොඳට දැනගෙන අයින් වෙන්න පුළුවන්. මිනිස්සු හිතේ හැටි දන්නේ නැහැ. ඒ නිසා හිත එක එක කොළ ගහලා දෙනවා බුද්ධ ශාසනවල. අපි හැම කොළයකටම කැපිලා යනවා. මිනිස්සු පින්වතුනි පුඤ්ඤ කාමතා වේශයෙන්ුත් තමන්ගේ ඉරිසියාව පිට කර. පින් කරන වේශයෙන්. මිනිස්සු අනිත්‍ය වේශයෙන් තමන්ගේ ඉරිසියාව පිට කරනවා. එහෙම කරනවා. මිනිස්සු ප්‍රඥා වේශයෙන් තමන්ගේ හිතට මුලා කරනවා. මුලා වෙනවා. කියන්නේ හිතේ හැටි ඒ තරම් සිව්. පින්වතුනි හිතන්න ඔබට පුළුවන් ද අඩුම ඔබ නිකන් හිතන්න ඔබ තේ එකක් හදනවා කියලා. ඔබ තේ එකක් හදනකොට ඕකට දාන්න ඕනේ සීනි ටිකක්, පිටි ටිකක්, තේ කොළ ටිකක්, වතුර ටිකක්. මේක ප්‍රමාණීය පිළිබඳව අපිට හරියටම ගෙස්ට් කරන්න බෑ. ඊ හදපු තේ එක වගේ එකක් අද හදන්න බෑ. අඩු වැඩි වීම වෙනවා. අද හදන එක වගේ එකක් හෙට හදන්න බෑ. පින්වතුනි. ඒ හතරක් එකතු වෙලා හැදෙන තේ එක එහෙමනම් චෛතසික 52ක් තියෙනවා. අඩුම 37ක් එකතු වෙනවා. හිතන්න මේවා එක එක විදිහට කැරකිලා අඩු වැඩි වශයෙන් ඇති වෙනකොට එකම ආකාරයේ සිතක් නම් කවදාවත් මිනිස්සෙක්ට ඇති කරගන්න බෑ. ඒ නිසා ඒ ආරම්භනවල ලෝක සම්මතයට මුලා වෙනවා. ලෝක සම්මතයට මුලා වෙනවා. මිනිස්සු අර දැන් මගේ පිටුතර නිකන් හිතන්න උපමාවක් පරණ අල්මාරියකින් අපිට වැඩක් නැහැ නේ ගුල්ලෝ ගහපු. හැබැයි ලෝක සම්මත එකතු වෙලා ඕකට ඇන්ටික් කියලා නමක් දාන. ඒක ගෙනල්ලා වෙන්දේසි කරන්න ගත්තා. අපිට මෙලෝ වැඩක් නෑ. සමහරවම වෙන්දේසි වල දැකලා තියෙනවා අර පළතුරු වට්ටිය මේ රුපියල් 25000ට 35000ට යනවා. ඒ කියන්නේ මොකද? ඕක මේ පන්සලට පූජා කර පන්සල කියලා හිතනකො ඉස්සර වෙයි තිබ්බනේ. ඕක පන්සලට පූජා කරන්න ඕන නම් මොන මොඩකමද අර පළතුරු වට්ටියට යුද්ධ කරේ. ගියා ආමුදුරන්ට දුන්න වැන්දා. අර කේල් ගෙඩියට යන්නාසි ගෙඩියටයි බණ්ඩක්කේටයි අර 24 දායකව 25000යි. අර 30000යි 45000යි කියන. මොඩකම. නුවණැතිකම නෙමෙයි. ඒ නෝටි කියන්නේ මහා විවාසායක දැනුම් තියෙන අර වදන්න මේ වදන්න අපි දන්නව මොනවද දන්නේ කියලා. ඇයි? සිතට මුලා වෙනවා. සිතට මුලා වෙනවා. සිත දෙන හැම ගිල හැමදාම සසරේ ආව වගේ මේ වෙලාවෙත් හිතට මුලා වෙනවා. පැහැදිලිද මං කියන එක? පිංගතුනි මේ තමයි චිත්තානුපස්සනාව වැඩෙන ආකාරය. එතකොට හිත තමන්ගේ හිතට ඇති වෙන සිතිවිලි සත්පුද්ගල ශූන්‍යභාවයකින් තොරව හේතුම් පටිච්ච සම්භූතෝ හේතුභංගා නිරුජ්ජති කියන ධර්මතාවයේ මත පදනම්ම ඇති කරගත්තු කෙනා. ඔන්න තේරෙන්න ගන්නවා සිතිවිලි කියන ඒවා සිත කියන ඒවා මේ යම් හේතු කාරණා පදනම් ඇති වෙනවා සත්‍යයකට ක්‍රියාත්මක වෙනවා. දැන් ඔන්න පළවෙනියටම මේ අජ්ජත්තං තමන්ගේ ඇතුළ දිහා බලන. ඊළඟට බයිනෝ බහිද්ධාවාක. චිත්තේ චිත්තානුපස්සී. බහිද්ධාවා දැන් අනිත් පැත්තට පොඩ්ඩක් ගිහලා බලුවා. තමන් විතරක් නෙමෙයි මේ ලෝකෙ මුලා වෙලා ඉන්නේ. තමන්ට මෙහෙම හරිය ටිකක් තේරෙනවා. අනිත් අය දිහා බලුවොත් මේකේ මාරම රහක් තියෙනවා. ඇයි? හරි ෂොක් වෙනවා. බොරුවට පැය ගණන් ෆිල්ම් බලාගෙන ඉන්න ඕනේ නෑ. මේ ලෝකෙම ෆිල්ම් එකක් වගේ. ඔක්කොම රඟපාන. ඩිරෙක්ටර් හිත. භාවනා කරාට පස්සේ තමන්ට අවබෝධ වෙන්න ඕනේ. ඒතකොට තමයි මේකේ රහ. ඊට පස්සේ අර දැන් ඕක කාරියට මේ වගේ. මං කියන්නේ මගේ පිංගුතුල්ලට ඔන්න අපි යනවා බල්ලෝ පැටව ගොඩක් ඉන්න තැනකට. අර චූටි බල්ලෝ පැටව ගොඩක් ඉන්න තැනකට යනවා. ගිහලා දැන් අපි ඔහොම ඉන්නකොට අර චූටි බල්ලෝ පැටව ඒට කැරකිනවා මේට රෝල් වෙනවා එහෙම වෙනවනේ. දැන් උඹ දැක්කම අපිට තියෙනවනේ අනේ ඉතින් මුන් බල්ලෝනේ මුන්ට තේරෙන්නේ නැහැ නේ මම කවුද කියලා. ඒව තේරෙනවනේ. දැන් හිතන්නකෝ ධම්මජෝ සයින්හන්සේ ගියා කියලා ඔය පුංචි මේ බල්ලෝ පැටව 10ක් විතර ඉන්න තැනකට. ඕන්නේ දැන් මං ගිහිල්ලා ඉන්නවා. දැන් උන් ඇවිල්ලා මොකද කරන්නේ? අපේ ආරන් ඉන්න ඔය පැත්තට යනකොට මම යනකන් ඉඳලා ඈත ඉඳන් එහෙම කළ පහත් වෙලා බලන් ඉඳලා දුවගෙන සිවුර එල්ලෙනවා. එල්ලිලා අපාගෙන සමහරකට සිවුර ඇදීගෙන එනවා. ඒ උන්ට තේරෙන්නේ නැහැ ධම්මජෝ සයින්හන්සේට. හැමතිස්සෙම මමත් සමහරක් දවසට දානෙට වැඩම කරා. හරි අවසර හරි ওই පැත්තට ගිහිල්ලා අර කට්ටිය බලලා එනවා. මොකද වෙන්නේ? ඒගොල්ලෝන්ගේ දිහා දැක්කහම අපිට මේ තේරෙනවානේ. ඒ ඉතින් මුන් බල්ලෝනේ මුන්ට තේරෙන්නේ නැහැ නේ ඉන්නේ සුජාත පුත්‍රකේ කියන්න දන්නේ නැහැ ධර්මාභෝධය කරන්නේ. ඒ අන්නේ වගේ පේන්න ගන්නවා ලෝකෙ. බහිද්ධාව. එයා පැත්තේ ඉන්න ආමුදුරුවෝ මෙහා පැත්තේ ඉන්න ආමුදුරුවෝ එහා පැත්තේ ඉන්න ගිහි අය මෙහා පැත්තේ ඉන්න ගිහි අය මේ ඔක්කොලම එයාට මෙහාට ඇවිදිද්දි හිතට වහල් වෙලා මයි යනවා කියලා හිතාගෙන යනවා. මං කනවා කියලා හිතාගෙන යනවා. මං තමයි කෙනා කියලා හිතාගෙන ඉන්නවා. මට තමයි වැඩියෙන්ම පුළුවන් කියලා හිතෙනවා. මට තමයි බැරි කියලා හිතෙනවා. මං තමයි දඟ කියලා හිතෙනවා.
මන් තමයි සුදු කියලා හිතනවා. මන් තමයි උස කියලා හිතනවා. මේ ඔක්කොම තමන්ගේ හිතට මමත්වයේ දාගෙන කරන මුලාවක් මිසක් හේතුන්ට අනුරූපීව දැන් හිතන්නකෝ ඒ ඔක්කොම හේතුනේ නේ. දැන් අපි තුමා ආරණ්‍ය කවුරු සුදුම කෙනෙක් ඉන්නවා. ගෙදර කියන්නේ එයාගේ සුදු සාපේක්ෂයි. අර ස්විට්සර්ලන්ඩ් වල ගෙදර වැඩ කරන කෙනෙක් හරි ගෙනල්ලා බැලුවොත් යටිපතුලුත් සුදු. ඔය ඇත්තන්ගේ යටිපතුල් සුදුයි නෙමෙයි මේ මොකක්ද ඒකට කියන්නේ පාටක් මේ හදන්න. කලර් කෝඩ්ස් දාලා. සාපේක්ෂයි. ඒ සාපේක්ෂභාවයේ වර්ධිතභාවයට අපි මුලා වෙන්න හොඳයි. අපිට පුළුවන් අපිට බෑ අපිට පුළුවන් කියලා. මේ ලෝකෙ කොච්චර ප්‍රඥාවන්තයෝ ඉන්නවද? කොයිතරම් විෂයන් තියෙනවද? කොයිතරම් මේ විෂයන් වල ප්‍රවීණයෝ ඉන්නවද? නේ? අන්නේ මුලාව පේන්න ගන්න අජ්ජත්වා බහිද්ධාව. ඊළඟට අජ්ජත්ත බහිද්ධාව. තමන් සහ අනිත් අය ඔක්කොගේම ලෝකයේ සිත ක්‍රියාත්මක වෙන විදිය පිළිබඳව කල්පනා කරන්න පටන් ගන්නවා. ලෝකයේ සිත ක්‍රියාත්මක වෙන විදිය. අනතුරු සමුදය ධම්මානුපස්සී. මේ සිතේ හට ගැනීම බලනවා. අන්න මේක විදර්ශනාවට හැරෙන තැන. මේ මූලික වශයෙන් කරේ සාමාන්‍ය තේරුම් ගැනීම. ඔන්න විපස්සනාවට හැරෙනවා කෙලින්ම ඇත්තම ප්‍රත්‍ය පරිග්ගා ඥානයට කෙලින්ම මේක වැටෙනවා. කොහොමද වැටෙන්නේ? සිත හටගත්ත මොකක් නිසාද? සංකාර පච්චය විඥාන. සංකාරිත වෙන්නේ අවිජ්ජා පච්චය. අවිජ්ජා පච්චය සංකාරා සංකාර පච්චය විඥානං. මේ සත්‍යයේ හිත මේ දුවන්නේ අවිද්‍යාව ප්‍රත්‍යවේවි අවිද්‍යාව ප්‍රත්‍යවේවි අවිද්‍යාව ප්‍රත්‍යවේවි. මේ පාර මරුණට පස්සේ චුතිය සිද්ධ වුණාට පස්සේ නැවත ප්‍රතිසන්දියකට යන්නේ අවිද්‍යාව ප්‍රත්‍ය වුණාට පස්සේ. අන්න සමුදය ධම්මානුපස්සීවා කායස්මින්. ඊළඟට වය ධම්මානුපස්සීවා උදේ වය බලනවා. මේක ඇතිවීමයි නැතිවීමයි බලනවා. අවිජ්ජා නිරෝධෝ සංකාර නිරෝධා සංකාර නිරෝධෝ විඥාන නිරෝධා. අන්න ප්‍රත්‍යපරිග්ගහ ඥානය කියන කුපදිනවා. අවිද්‍යාව ඇති වූ කල සිත හට ගන්නවා. අවිද්‍යාව නැති වූ කල සිත නැති වෙනවා. අනුතරව සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් මිමි චිත්තස්මින් විහෙරති. කායස්මින් මිමි චිත්තස්මින්. එතනදී හිත. අන්නේ ඇතිවීම නැතිවීම බල බල ඉන්න කෙනාගේ පිංගුතුනි සත්පුද්ගල සංඥාව ටිකෙන් ටික දුර වෙලා ගිහිල්ලා ටිකෙන් ටික ෂය වෙලා ගිහිල්ලා ටිකෙන් ටික නැසී යන්න පටන් ගන්නවා. නැසී යනකොට කිසිම සත්වයක් පුද්ගලයෙක් පනවන්න බැරි විදිහ හරියට නිකම් පඹයන්ට සර්කිට් ගහලා වගේ මේ මුළු ලෝකෙම රොබෝලා වගේ තමන්ගේ හිතට වහල් වෙලා චිත්තේන නීයති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස්ස එක ධම්මස්ස සබ්බේව වසමන්නෝකෝ. බලන්න මේ ගාථාවල අර්ථය දැන් තේරෙන හැටි. චිත්තේන නීයති ලෝකෝ සිත තමයි ඇදගෙන යන්නේ. චිත්තේන පරිකස්සති සිත තමයි ඒ තැන් වලට පමුණවනු ලබන්නේ. චිත්තස්ස ඒක ධම්මස්ස මේ හිත කියන එකම ධර්මයට සබ්බේව වසමන්නෝකෝ. මේ මුළු ලෝකෙම වසඟයට ගිහිල්ලා. මේක විපාක. මේක දැන් වරදවා ගත්තාම විපාක. අන්න ඒවත් ලේසි නෑ. දිසෝ දිසං යං තං කෛරා වේරිවා පන වේරිනං මිච්ඡාපනිහිතං චිත්තං. වැරදියට පිටවා ගත්ත හිත හතුරෙක්ට කරනවට වඩා අපරාධයක් තමන්ගේ හිතට කරනවායි කියලා දක්වනවා. පැහැදිලි? සම්මාපනිහිතං චිත්තං නිවැරදිව පිටවා ගත්ත සසර කෙලවර කරන්න පුළුවන්. ඒ නිසා නිකම් මේ උද්ඝෝෂණ කර කියන්නේ ලෝක ධර්මතාවල් වලට උද්ඝෝෂණ කියලා අර්ථ ගැන්නුවේ අම්මා තාත්තා මැරෙනකොට අරගොල්ලෝ නැති වෙනකොට දීපල යාන වාහනේ උන්නේ හිටින් තැන් ඕවා නැති වෙනකොට ඒ වගේ පස්සේ දුවන්නේ පිඟුතුනි අඥානය. මේ සිතත් එක්ක බැඳිච්ච ලෝකය ගැන කල්පනා කරන යෝගාවචරයන්ට තියෙනවා මහ විහිදිච්ච පරාසයක්. තනියම කල්පනා කරලා ජීවිතේ තේරුම් ගන්න පුළුවන්. ඒ පරාසයට හිත යොමු කිරීම තමයි කවුරුත් විසින් කිරීමට උත්සාහ කළ යුත්තේ. එයින් තමයි සත්‍යයට ජීවිතය පිළිබඳව අවබෝධයක් ඇති කරගත හැකි. ඉතින් චිත්තානුපස්සනාව ගොඩක් ගැඹුරට නෙමෙයි මේ කතා කළේ. සාමාන්‍යයෙන් දැන් මේ චිත්තානුපස්සනාව පිළිබඳව එක වැරදි මත සමාජගත වෙනවා. ඒ සමාජ මත වැරදියට සමාජගත වෙනකොට අපි ඒක නිවැරදි මත ඉදිරිපත් කරනවා. මොකද එතකොට හේතුව ඕන කෙනෙක්ට නිවැරදි ධර්මයේ පිළිපදලා ඒ ධර්මයේ වඩන්න පුළුවන්කම ලැබෙන නිසා. ඉතින් මම හිතන්නේ ඔබට තේරෙන්නේ නැති තවදුරටත් මේ වගේ කරුණු හොයන්න සතිපට්ඨාන සූත්‍ර අට කතාවන් සතිපට්ඨාන සූත්‍ර පරිහරණය කරමින් මේ ජීවිත යථාර්ථය පිළිබඳව කල්පනා කරලා සිත කියන එක ප්‍රවාහයක් මිසක් නිට්ටයව පවතින ආත්ම භාවයක් නෑ. චිත්තක්ෂණයට හිත වෙනස් වෙවි චෛතසික ධර්ම වෙනස් වෙවි එක චෛතසිකයන්ගේ සංප්‍රයෝගය නිසා ජීවිතය වෙනස් වීමට පත් වෙනවා. ඒ නිසා මිනිසුන් නිතර වෙනස් වෙන සුළුයි නේද? ලහු පරිවත්තම් බික්ක වෙචිත්තම්. මේ හිත කියන්නේ ලහු පරිවත්තම්. මෙහෙම කරද්දි වෙනස් වෙන අපි හිත. ලහු පරිවත්තම් බික්ක වෙචි. මේ හිත කියන එක දඩස් කාල වෙනස් වෙනවා. ආයක පුදුම දෙයක්. ඒ නිසා ඒකට නැඹුරුව ජීවත් වීම එච්චර හොඳ දෙයක් නෙවෙයි.
ක්‍රියාකාරීත්වය තේරුම් අරගෙන අතෑරීම තමයි වැදගත්. අතහරිනකොට කතහරිනකොට වෙනත් ගොඩක් දේවල් ලැබෙන්න පටන් අවබෝධයක් විදියට. හැබැයි මොන දේ ලැබුණත් ඔබේ වෙනකොට ඔබේ අතින් ඒවා අතෑරිලා නිසා මොන දේ ලැබුණත් ඔබට ඒවා අවශ්‍ය වෙන එකක් නැහැ. තියාගන්න හැදුවොත් ලැබෙන්නෙත් නැහැ. ලැබෙන දේ පවත්වා ගන්න දඟලන මහන්සියෙන් නැතිවීමක්ම විතරයි වෙන්නේ. සබ්බේහි මේ පියේහි නානා භාවෝ විනා භාවෝ අබින්නම් පච්චවෙක්තබ්බං පබ්බජිතේනවා ගහට්ටේනවා බික් කවුද පැවිද්දෙක් වේවා ගිහියෙක් වේවා ඉත්‍යාවා පුරුෂේන ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා නිතර කල්පනා කරලා ජීවිතේ Tamanට අහුවෙන මුණ ගැහෙන අරමුණු වෙන ධර්මතා ඒ හේතුන්ට අනුරූපව ක්‍රියාත්මක වෙන ප්‍රතිඵල විතරක් කියලා දැනගෙන අතහැරීම සිද්ධ කරන ඔබට මේ ධර්ම දේශනාව ඒකාන්ත හේතුවක් වේවා පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරමින් අදට ධර්ම දේශනාව අවසන් කරනවා. පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශ සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බ ධර්ම දේශනාවට ප්‍රථමව නම් සිහිපත් කළ නිට්ටඹුව ගල්වල හේනංක 112 සීනිවසේ පදිංචි ඩී මාග්‍රට් මහත්මිය, බී.ඩී. සෙනෙහලතා මහත්මිය, ආර්.පී. අජිත් ධම්මික මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මියගිය බී.ඒ. සුමනදාස මහත්මයාට පින් අනුමෝදන් කිරීමට, මියගිය නෑදෑ හිතවත් සැමට පින් අනුමෝදන් කිරීමට, සුජීවත් වන පවුලේ සැමට නිදුක් නිරෝගී සුව චිරජීවනීය ප්‍රාර්ථනා කරගෙන මේ පින්කම සිද්ධ කරන බව දක්වලා තියෙනවා. ඒ වගේම තවත් දායකත්වයක් දක්වලා තිබා මහා පල්ලේගම, කුඩා පල්ලේගම, මැදවත්ත අංක B5 නිවසේ පදිංචි ඩී ශකිලා ප්‍රබෝධනී සිරිමයන් මහත්මිය විසින් අරමුණු වශයෙන් සිහිපත් කරලා තිබේ. දේශකයන්න් වහන්සේට ලක්වැසි රෝවැසි සියලු දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනීය ලැබේවා. 2021 9 8 වන දිනට ස්වකීය උපන් දිනය සමරන පී.ඒ. නෙතරු ඉඳුරු බණ්ඩාර පුතුට නිරෝගී ධාර්මික දිවියක් සහ කල්යාණ මිත්‍රයන් අසුරම ලැබේවා. පී.ඒ. සංජය විජිත බණ්ඩාර පියාණන්ට සහ දී ශකිලා ප්‍රබෝධනී සිරිමයන් මෑණියන්ට නිදුක් නිරෝගී සුව චිරජීවනීය කෙලවර උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. ඒ වගේම තවත් දායකත්වයක් දක්වලා තිබ්බ ගල්කිස්ස ටෙම්පල්ස් පාර පදිංචි උපේක්ෂා ගණේගොඩ මහත්මිය, සෙනාලි ගණේගොඩ යන දියණිය විසින් අරමුණු වශයෙන් දක්වලා තියෙන ගල්කිස්ස ටෙම්පල්ස් පාර පදිංචි වෛද්‍ය ජී.ජී. තුරුසිංහ මහත්මයාගේ 82 වන ජන්මදිනය වෙනුවෙන් එම පියාණන්ට සහ පද්මා ගණේගොඩ මෑණියන්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරගෙන අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව දක්වලා තියෙනවා. ඒ වගේම ධර්මදේශකයන්න් වහන්සේට නිත් FM කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, ලක්වැසි රෝවැසි සියලු දෙනාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමට අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව දක්වලා තියෙනවා. ඒ වගේම තවත් දායකත්වයක් ගැන විස්තර සඳහන් කරලා තිබා දෙමන් හන්දිය කොන්දගම්මුල්ලේ අංක 254 2 නිවසේ පදිංචි ප්‍රේමා ප්‍රනාන්දු මහත්මිය ප්‍රමුඛ දූ දරුවන් විසින් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව දක්වලා තියෙනවා. අරමුණු වශයෙන් සිහිපත් කරලා තිබේ වර්ෂ 1998 මාර්තු 8 වන දින පරලෝක ප්‍රාප්ත වන්නට යෙදුණු පාඨශාලාචාර්ය වෙල්ෆ්‍රඩ් පෙරේරා ස්වකීය ස්වාමි පුරුෂයන්ට, පියාණන්ට සහ දෙපාර්ශවයේම පරලෝසපත් මව්පිය සහෝදර සහෝදරියන්ට සහ සියලුම ඥාතීන්ට පුණ්‍ය අනුමෝදන් කිරීමට, එවැගේම ධර්මදේශකයන්න් වහන්සේට නිත් FM කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමට, ධර්මදේශනා පවත්වන සියලු දේශකයන්න් වහන්සේලාට, එමෙ සියලු ශ්‍රාවකයන්ට, සම්මිය දෘෂ්ටික දිව්‍ය සමූහයාට පුණ්‍ය අනුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන අද දවසේ මේ පින්කම සිදු කරන බව සිහිපත් කරලා තිබ්බා. මේ පින්වතුන් සියලු දෙනාගේම නම් සිහිපත් කළ නමින් මියගිය සියලුම ඥාතීන් හිත මිත්‍රාදීන් අද දවසේ මේ පින්කම සිදු කරන්නට යෙදුණු නිත් FM ධර්ම දක්ෂිනාව ඔස්සේ සෑම බදාදා දිනකම විකාශය වන ධර්ම දක්ෂිනා ධර්ම දේශනාවට පුණ්‍යානුමෝදනා කරමින් දායකත්ව දරා ගැනීමට කටයුතු සූදානම් කරමින් පින්වතුන්ගේ ප්‍රාර්ථනා පරිදි නමින් මියගිය සියලුම ඥාතීන් පින් අනුමෝදන් කරගෙන පරලෝක ජීවිතය සුවපත් කරගනිත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේම අවබෝධ කරගෙන නිවන් අවබෝධය පිණිස මේ කුසල් පාරමී කරගනිත්වා. පාරමී ශක්තියක්, පාරමී ධමයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරනවා. විහෙර විහාර ගම්දන වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේ ශාක්‍ය මහේශාක්‍ය සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා. දෙවියන්ද පතන බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවෙන්නට මේ කුසල් පාරමී කරගනිත්වා. පාරමී ශක්තියක්, පාරමී ධමයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ මේ උතුම් දේශනාව අවසන් කරනවා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං
සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදුදහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නිර්පාරමිතාව ධර්ම දක්ෂිනා අද නෙත් FM ධර්ම දක්ෂිනාවට වැඩමකොට වදාළ අරිසිමලය වනසේනාසන ගරු සාමග්ගී සංඝ සභාවේ නියෝජ්‍ය මහා ලේකකාධිකාරී තමුත්තේගම සුජාතපුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.